ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපුකොටුව. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් මරණ භූමදානය අනතුරුදායක බව විශේෂඥයින් කියයි. පවතින වෛරසය සහ ප්‍රවේණික ද්‍රව්‍ය ජලයට හා පසට එකතු වෙන්න පුළුවන්. භූමදානය ඉල්ලා විපක්ෂය උද්ඝෝෂණයක. මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ අවසන් කටයුතු පිළිබඳ තීන්දුව 30 වෙනිදාට කල්යයි. කෑගල්ලේ කොවිඩ් පැණිය තවමත් රෝගීන්ට නිර්දේශ කළ නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කියයි. මහ වැසි හේතුවෙන් රජ රටට දැඩි බලපෑම්. අපිට යන්න විදිහක් නෑ. දෙගෙන යන්න. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමෙන් භූගත ජල මූලාශ්‍රවලට වෛරසය මිශ්‍ර වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතව මේ යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අද කොළඹදී විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් තවත් පාර්ශව කිහිපයක් සඳහන් කළේ කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් නොකළ යුතු බවයි. දවසේ පුවත කොවිඩ් ආසාදිතව මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති විශේෂඥ කමිටුව අද සෞඛ්‍ය බලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වුණා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස අදාළ කමිටුවට දැනුම් දී ඇති අතර එම කරුණුද සලකා බලමින් කමිටුවේ වාර්තාව ලබා දීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් එතෙක් කටයුතු කරනු ලබන්නේ පසුගිය අප්‍රේල් 11 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුකූලව බවයි. එම ගැසට් නිවේදනයේ දක්වන්නේ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහ සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක් පැයත් අතර කාලයක් සම්පූර්ණයෙන්ම මෘතදේහය දැවී යන තෙක් ආදාහනය කළ යුතු බවයි. මේ අතර COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහයන් භූමදානය සඳහා කරන ඉල්ලීම් වලට විරෝධය පළ කිරීම සඳහා සිංහලේ ජාතික සංවිධානය අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය අසලට පැමිණියා. කෙසේ වෙතත් එම ස්ථානයේ සමගි ජන බලවේගයේද විරෝධතාවක් සංවිධානය කර තිබීම හේතුවෙන් පොලිසිය ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නා. සාමකාමී නියම විරෝධතාවයක් අපි මම කවුරුද දෙන්නේ. ඔබට එයිල හිට කරන්න බෑ. අපි එයිල ඔයගොල්ලන් මේ වගේම ආරක්ෂාවකුත් දෙන්න වෙනවා. රටේ නීතිය ගරුත්වයක් වශයෙන් අපි එහෙම කරා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව සිය විරෝධතාවය මෙලෙස පළ කළා. මාස්ක දාලා නැත්තේ රජය හොර රහසේ සාකච්ඡා කරලා තියෙනවා මාලදීවේ නැත්තේ මේ මෘතදේහය මාලදීවේ භූමදාන කරන්න. භූමදානය කරනවා කියන්නේ එක අවස්ථාවක් පමණයි. ඊට පස්සේ ඒ අයගේ පරම්පරාවේ අය මේ භූමදානය කරපු තැනට යනවා සිහිපත් කරන්න. ඉතින් මාලදීවෙන්ට අරන් යනවා කියන විශාල ලැජ්ජාවක්. මේ COVID-19 පරිසරය තුල ලෝක වටේ මුස්ලිම් ජනතාවට භූමිදාන කරගන්නට අවස්ථාව හැම රටෙම බලා යනකොට ලැබිලා තියෙනවා. මුස්ලිම් නොවන රටවල තුනත් සිදු වෙනවා. මේ රටේ තුල පමණක් ඒක බෑ කියලා මේ ආණ්ඩුව කියනවා. මේ ආණ්ඩුවට ආයෝජනා කරන්නේ ඉල්ලීම් කරන්නේ නැවත වතාවක් Taman මේ ගත්ත තීන්දුව ආපසු හරවලා ලෝක ජනමතයට මේ රටේ ජනමතයටත් ඇහුම්කන් දීලා COVID-19 වලින් මරණයට පත් වෙන උදේට මේ අයිතියත් ලබා දෙන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනෙකුත් සෑම අවස්ථාවකම පිළිපදින්නටත් මේ මොහොතේ විතරක් පිළි නොපදින්නටත් හේතුව අපි රජයෙන් ප්‍රශ්න කරන්නට ඕන. ඒ නිසා අපේ යෝජනාව අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් ස්ථාපනය කරලා යුක්තිය සාධාරණත්වය මේ හැම ආගමකටම ඒ අවස්ථාව ලබා දී යුතුයි කියන එකයි සමගි ජන බලවේගයේ විශ්වාසය. අනතුරුව සිංහලේ ජාතික සංවිධානය එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළා. මේ කොරෝනා මරණය දැන් විකුණන් කන්න යනවා සජිත් ප්‍රේමදාස. මෙන්න සමගි ජන බලවේගයේ නායකතුමාගේ හැටි. මේ රටේ අනාගතයේ වෙන්න යන ප්‍රශ්නයක් තමයි අපි නවත්තන්න මේ උත්සාහ කරන්නේ. ඔබගේ සාමාන්‍ය ලෙස මිය යන දේහයන් භූමදාන කරගන්න කිසිසේත්ම සිංහල ජාතියටවත් අනිකුත් ජාතින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සම්බන්ධයෙන්. සිංහල මරණයක්වත් ගෙදරට ගෙන්න ගන්නේ නැතුව අපි අපේ කැපවීම කරනවා නම් මේ දේහයන් ආදාහනය කරන්න
කරන්න දෙනවා නම් ඇයි ඔයගොල්ලන්ට බැරි මේක කරන්න? රටේ නීතියට අවනත නොවි රටේ පාලකයන්ට තර්ජනාත්මක සිද්ධියක් තමයි මේ කරන්නේ. COVID-19 මෘතදේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුත්තේ සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බවයි එම පක්ෂය නිවේදනය කළේ. මේ අතර කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද අදහස් පළ කළා. මේකට වෙනස් මතභේද තියෙනකොට ඒක සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරලා වෛද්‍ය මත අරගෙන විශේෂඥ මත අරගෙන මේක විසඳ ගන්නට ඕන. ඒක නරක දෙයක් නෙවෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පිළිබඳව මම ඉන්නේ පොසිටිව් තැනක. කොවිඩ් මරණ බිඳුවක් නොගෙන රඳවා තබා ගැනීම නිසා රෝහල් මෘතශරීරාගාරවල ඒ සඳහා පවතින ඉඩ පහසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. මම හිතන ආකාරයට ගැටලුවක් වෙන අවස්ථාවේදී ඒගොල්ලෝ ආදාහනය කරයි. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. අපි බලන්නේ පූර්ණ කාලීන විසඳුමක් දෙන්න. රටේ සෞඛ්‍ය ඉතාමත් වැදගත්. කෙසේ වෙතත් COVID-19 ආසාදිත දේහ කළමනාකරණය කිරීම පිළිබඳ සොයා බලන ඇගයීම් කමිටුවේ සමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පළ කළේ මෙවන් අදහසක්. දැනට මාසයකට විතර කලින් ඩෙන්මාර්කයේ මියගිය මුගටින් හරහා COVID-19 වෛරසය මේ මුගටින් මිලියන 15ක් මරා දමනු ලැබුණා. ඒ මුගටින් ඒගොල්ලෝ භූමදානය කරා. නමුත් ඩෙන්මාර්කයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ තාක්ෂණික විශ්වවිද්‍යාලය පර්යේෂණයක් සිදු කළා මේ මුගටින් භූමදානයෙන් සිදුවන හානිය පිළිබඳව. ඒකදී ඒගොල්ලන්ට අවබෝධ වුණා භූගත ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය සහ වෛරසය එළියට නිකුත් වෙන නිසා ඒගොල්ලෝ වහාම මේ භූමදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15ම පහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කරා. ඒක ලොකු උදාහරණයක්. ලංකාවට අපි මේ විකාර රූපී ස්වරූපයකින් දඟලනවනේ දැන් දේහ ආදාහනයද භූමදානයද කියලා. මේ අවස්ථාව ඒකට හොඳ උදාහරණයක්. අපිට මේ වෛරසයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය එන්නෙන්නම වැඩිවීම නිසා අපි කිසිම වෙලාවක අවස්ථාවක් කරගන්න හොඳ නැහැ මේ වෛරසයෙන් කිසි කෙනෙක්ට හානියක් සිදු වෙන්න. දැන් අසාදිත දේහ අධිශීතකරණවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් දැනට සොයාගෙන තියෙන පර්යේෂණ වල වාර්තාවලට අනුව අධිශීතකරණ හෝ ශීතකරණ තත්ත්ව යටතේ මෙම වෛරසයේ ආයු කාලය ගොඩක් වැඩි වෙනවා. මම හිතන්නේ අධිකරණ වෛද්‍යවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදී ඉතාමත් විශාල අර්බුදයකට සහ තර්ජනයකට ලක් වෙමින් පවතිනවා. දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම ගැටලුව තියෙන ඇත්ත වශයෙන්ම ලංකාවේ භූගත ජල මට්ටම සහ පාංශු ජලය ඊට එකතු වන ආකාරය පිළිබඳ ප්‍රමාණවත් විද්‍යාත්මක දැනුමක් අපිට තියෙනවද කියන එක. ඒ නිසා මලසිරු දි รา පත් වීමේදී පවතින වෛරස සහ ප්‍රවේණික ද්‍රව්‍ය යම් කාලයකට පසු ජලයට හා පසට එකතු වෙන්න පුළුවන් කියන එක තමයි අපේ දැනට තියෙන අදහස. විශේෂයෙන් අපි කියන්න ඕනේ වෛරසය අජීවී වූවද එහි ප්‍රවේණික ද්‍රව්‍ය ආරක්ෂිතව යම්කිසි කාලයක් පැවැත්වෙන්න පුළුවන්. ඒ නිසා එය මගින් අවදානමක් ඇති නොවේවයි කියන්න ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි අපිට නැහැ. මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ දේහය ඉවත් කර ගන්න අතුරු එම රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය පශ්චාත් මරණ පරීක්ෂණ සහ අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අදාළ මෘතදේහය ආදාහනය නොකර රජය විසින් පත් කර ඇති විශේෂඥ කමිටුවේ තීරණය ලැබෙන තෙක් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේ පසුගිය 21 වැනිදායි. එහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙසයි. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී ඇත්තේ ඔහු විසින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙසයි. මෙම උපදෙස් පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත්වරිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසටද ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එමගින් දැනුම් දී තිබෙනවා. මේ අතර කොවිඩ් මෘතදේහවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 103 ඇලයිරක් 2020 කියන නඩුවට අදාළව තීන්දුව තමයි ලංකාව තුළ කොවිඩ් වැළඳී මිය යන ඕනෑම පුද්ගලයෙක් ආදාහනය කළ යුතුයි කියන එක. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කොවිඩ් මරණ ආදාහනයේද භූමිදානයේද කියන නඩුවේ වග උත්තරකාරයෙක් තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා. එහෙව් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා නැවත එතුමා ලිපියක් යවනවා 2020 12 වෙනි මාසේ 16 වෙනිදා COVID-19 වින්දිතයන්ගේ මලසිරුරු භූමිදානය කිරීම පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් කිරීම
කරන තෙක් මලල් සිරුරු සුරක්ෂිතව තබා ගැනීම සඳහා ෆීසර් පළාත් කීපයකට රෝහල් කීපයකට බෙදා දෙන්න කටයුතු කරනවා. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා උල්ලංඝනය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව. හරි. එමනම් අපි මෙහෙම කියනවා. මේක කොහේ හරි නැගෙනහිර පළාත තැනක් තෝරගන්න. තෝරගෙන සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝගෙම දෙහයන් භූමි දානය කරන්න ඕන. ආගමික නිදහස අනුව ආගමික වත්පිළිවෙත් කරන අවස්ථාව ලබා දෙන්න ඕන. අන්න එහෙමනම් කමක් නැහැ. එක පාර්ශවයකට විතර සුවිශේෂී ලෙස සලකන්න පුළුවන් කමක් නැහැ. සාවිය තීන්දුවක් තියෙනවා. මේ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ජාතිවාදීන් අවශ්‍යනවා කියන එක අපි කියන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ මූලිකම අරමුණ. පහුගිය ආණ්ඩුව කාලයේදී ක්‍රියාත්මක වුණේ ඒක. දැනට කරන්නේත් ඒකයි. මේක වසංගත තත්ත්වයක්. මේක ආගමික චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාත්මක කරන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා බෞද්ධ කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණොත් අපි දැකලා තියෙනවද කොහොමවත් පාංශකවල දෙනවා. ඒ දේහය බලන්නවත් ලැබෙන්නේ නැහැ පවුලලායට. ඉතින් මේක සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද හින්දුද කියන එක නෙමෙයි. මේක විශේෂිත වූ තත්ත්වයක්. ඒ තීන්දුව පිළිබඳව මම නම් එකක නැහැ. මම සහ මුලින් විරුද්ධයි. මේ මුස්ලිම් ධර්මය පිළිබඳව තියෙන දැනුමේ තරමේ හැටියට 24ක් ඇතුළත අවසාන කටයුතු කරන්න ඕන මලමිනි තවදුරටත් හිතාගාරවල මාස ගණන් කල් තබා ගැනීමෙන් පසු සිදු කරනු ලබන ආගමික කටයුත්ත මොකක්ද? එකෙන්ම පේනවා මේ ආගමික අයිතිය නමින් ඉල්ලන්නේ ඉතාමත් දූෂිත නැති ගැටලුවක් මේ රටේ ඇතුලේ නිර්මාණය කරන කටයුත්තක් තමයි මේ සිද්ධ වෙන්නේ. අන්තවාදීන් පිරිසක් විසින් මේ මලමිනි කරගහගෙන යනවා. අපි දන්නවා විපක්ෂය බොහොම ආසයි මලමිනි ගඳට. අපි දැක්ක පාස්කු ප්‍රහාරය කාලේදී විපක්ෂය මලමිනි දිහා බලාගෙන hina වෙන හැට මේ තත්ත්වය දඩමීමා කරගෙන සජිත් ප්‍රේමදාස පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කඳවුරේ ඉන්න රිෂාඩ් බදුරුදීන් ඇතුළු මුස්ලිම් අන්තවාදයේ වෙනුවෙන් පෙනී හිටිට මුජිබර් රහමාන්ලා අසාත් සාලිලා විශේෂයෙන් කොළොන්නාවේ මරිකාර්ම අපිට බොහොම පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව දාලා තියෙන බෝලෙට විපක්ෂය කොහොමද බැට් කරන්නේ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමති වැසිකිලි හදනකම් මල පහ කරන්න එපයි කියලා මිනිසුන්ට කියන්න ලෑස්ති වෙන්න එපා. දවසේ පුවත තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතින් 231 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 38638ක් ලෙසයි. කළුතර දිස්ත්‍රික්කයෙන් දෛනික වැඩිම ආසාදිතින් පිරිසක් ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 193ක්. ඔවුන් අතරින් 162 දෙනෙකු වාර්තා වන්නේ අටුළුගමින්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතින් ගණන 101ක් දක්වා පහළ ගොස් තිබීමද විශේෂත්වයක්. බස්නාහිර පළාතෙන් බැහැරව වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වී තිබුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 42ක්. ගෙවුණු දින 6ක කාලය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතින් 67 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පානදුර හොරණ මාර්ගයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතින් වාර්තා වීමත් සමග එම ආයතනය తాවකාලිකව වසා දමා තිබෙනවා. එහි සේවකින් 80 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වුණේ. මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතින් 10 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට අද අලුයම 3 සිට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී සෙන්තුරන් මහතා සඳහන් කළා. කල්කසල කළමනාකරණය පිළිබඳ වැඩමුළුවකට සහභාගී වූ මාතලේ මහනගර සභාවේ කම්කරුවෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම වැඩමුළුවට සහභාගී වූ දික්ඔය නගර සභාවේ කම්කරුවන් 10 දෙනෙකුද ස්වයං නිරෝධයට යොමු කර තිබෙනවා. මේ අතර හැටන් දික්වේ නගර සභාවේ සභාපති ඇතුළු 5 දෙනෙකු අද සිට දින 14ක කාලයක් සඳහා ස්වයං නිරෝධයට යොමු කර ඇත්තේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් මෙල්බන් ආයතනයේ රත්මලානේ පිහිටි ගබඩාවකින් පසුගියදා කොවිඩ් ආසාදිතින් පිරිසක් වාර්තා වූ අතර අදාළ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රත්මලානේ පිහිටි මෙල්බන් කර්මාන්ත ශාලා පරිශ්‍රය ඊයේ දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ බවයි. එහිදී කම්හල තුළ ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් සෑහීමකට පත්වීම හේතුවෙන් ආසාදිතින් හඳුනාගත් ගබඩාව හැර අනෙක් සියලු බෙදා හැරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බව මෙල්බන් සාමාන්‍ය අධිකාරී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය බන්දුල පෙරේරා මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන අයගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ස්ථාන 11කදී අද සිදු කෙරුණා. ඒ හංවැල්ල, ගිරිඋල්ල, තොප්පුව, බෙන්තර, කලවාන ඇතුළු ස්ථානවලදී. එහිදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 779කින් දෙදෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. පිටිපස්සින්දලා
එන්න 10ක් යන්න ඉක්මනට යන්න පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත නොහැකි මට්ටමේ සමාජීය රෝගීන් සැරිසරනවා. බස්නාහිර පළාතේ සංචරණය සීමා කරේ නැත්නම් යම් තරමකට ලංකාවේ අනිකුත් ප්‍රදේශවලට මේ රෝගීන් ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා. වහාම සංචරණ සීමා පනවන්න මේ මොහොතේම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් ඊටාම අවාසනාවන්ත තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. උත්සව සමය තුලදී අනවශ්‍ය ක්‍රියාවල් කරන්න එපා. විශේෂයෙන්ම මත්පැන් සාද ඒ වගේම පිරිස ඒකරාශී වෙලා කරන නොයෙකුත් අනවශ්‍ය දේවල් වලින් වැළකීලා මහජනතාව ක්‍රමානුකූලව මේ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් සැලකිල්ලට අරගෙන කටයුතු කරනවා නම් ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමාවල් පැනවීමට අවශ්‍ය වෙන්නේ. මේ අතර කොළොන්නාව ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය හුදකලා බවින් නිදහස් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවාසීන් අදත් උද්ඝෝෂණයක නිරත වුණා. කොතනින්වත් යන්න දෙන්නේ නැහැ. තාප් එකකින් පැනලා වැට්ට යන්න ගියාම ටිකට් පොල්ල අරගෙන ඇවිල්ලා ගැව්වා හොඳටම. ෆ්ලැට් එකේ 3-4 දෙනෙක්ම දැක්කා. ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න අපිට පාර අරලා දෙන්නේ නැහැ. එක මන්ත්‍රී කෙනෙක් නැහැ. පවුල් සංඛ්‍යාව 3500ක් ජීවත් වෙන ෆ්ලැට් එකක් එකේ. කැමැත්තෙන් ආවේ නෑනේ. ඊට මාස දෙකක් ඉර වෙලා. එච්චර අපිට ඕනේ. අපිට බන්දයි බඩ මොළේ එපා. මට ලෙඩේ තියෙනවා මාව අල්ලලා තියාගෙන අනිත් කට්ටිය නිදාස් කරන්න. අපි ඉල්ලන්නේ ඒක තමයි. කොවිඩ් මර්ධන ඖෂධයක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය නිෂ්පාදනය කිරීම සඳහා ලබන වසරේ දෙසැම්බර් මාස 31 වනදා දක්වා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතිකයක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතා පවසන්නේ අදාළ සහතිකය Taman ප්‍රතික්ෂේප කරන බවයි. කොවිඩ් වෛරසය මර්ධනය කරන පැණියක් නිපද වූ බව පැවසෙන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස වෙත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පිරිසක් පැමිණියා. ඒ අවස්ථාවේදී ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් තමන්ට ලබා දුන් සහතිකය පිළිබඳව අදාළ පිරිස දැනුවත් කළා. ඔහු ප්‍රකාශ කළේ මෙම සහතිකය ඔහු සොයාගත් ඖෂධය සම්බන්ධයෙන් අපේක්ෂා කළ සහතිකය නොවන බවයි. කොරෝනා කියන එකට බේතක් හදපේට මේකේ නෑ කියලා පෙන්වන්න තමයි මේ ඔක්කොම කරන්නේ අපි ආනවා. අර පරීක්ෂණයට කියනවා මේ පරීක්ෂණයට මෙච්චර බෝතල් දියක් කියනවා. දැන් මට මේකත් දෙන්න මොකටද මේ? එන ඉතාලම කියන්න දෙනවනේ කොරෝනා වලට මේක හරියන්නේ නැහැ කියලා. මට අපේ ආන්නේ මේකේ මන් ඕනේ නැහැ. මන් දන්නේ ඇයි මට මෙහෙම සාතිකයක් ගෙනත් දෙන්නේ කියලා. මේක මම බලාපොරොත්තු වෙන සාතිකේ නෙවෙයි. වැරදි සාතිකයක්. ඒ නිසා මම දෙවෙනි වතාවටත් ඉල්ලනවා අධිකාරී ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් මට දෙන සාතිකේ හරියට දෙන්න නැත්නම් මට සාතිකේ එපා. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කොවිඩ් පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි විජේසේකර මහත්මිය පැවසුවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එම තීරණය ප්‍රතික්ෂේප කරනවා. ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගීමට ලක් කිරීමෙන් අනතුරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ මොහොතේ ඒක වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා නිර්දේශ කිරීමට නුපුළුවන්. වෛද්‍යවරු නොවන අයට ඒක නිර්දේශ කිරීමේ අපිට ගැටලුවක් නැහැ. නමුත් වෛද්‍යවරු විදියට නිර්දේශ කරනවා නම් ඒක සම්බන්ධයෙන් සායනික වාර්තා සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සූත්‍ර කමිටුව ලබා දිය යුතුයි. යක්ෂ ප්‍රේතයන්ගේ ආවේශ වෙලා වෙදකම් කරනවා කියන එක. එතකොට මෙහෙම ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙනවද? ආයුර්වේදය තුල යම් හැඳින්වීමක් භූත විද්‍යාව සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඒ කියන භූත විද්‍යාව සහ මේ කියන යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන්ගෙන් චිකිත්සාවක් ලබා ගැනීම කියන්නේ පැහැදිලිවම කරුණු දෙකක්. ඉතින් ඇත්තටම ඒවා අපි නිශ්චිතව වෙන් කරන්න ඕන. මොකද ඒ කාරණා වෙන් නොකරොත් සමාජය තුල වැරදි මත සමාජගත වීම අපිට වළක්වන්න හරිම අපහසු වෙනවා. මේ ඖෂධයක් එනවා නම් පුස්කොළපතකින්, ඖෂධයක් එනවා නම් වට්ටෝරුවකින්, ඖෂධයක් එනවා නම් පරම්පරාවකට අත්හදා බලලා එහෙම ඖෂධයක් සලකලා බලන්නට පුළුවන් කොවිඩ් වෛරසය මරන්න පුළුවන් හැකියාවක් තියෙනවද? කවුරු හරි කෙනෙක් කියනවා නම් මට මේ ඖෂධය දුන්නේ කාලියම්මා, මට මේ ඖෂධය දුන්නේ නාත දෙයියෝ, මට මේ ඖෂධය දුන්නේ අහවල් දෙයියෝ, මේවා මේ රටේ පිළිගත යුතු තත්ත්වයන් නෙවෙයි. මේවා පැහැදිලිවම මිත්‍යාවන්. ඒ වගේම මේවා ඇතුලේ තියෙන්නේ සුළු කාලයකට ව්‍යාපාරික කූට උපායන්. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කොවිඩ් පැණිය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. මේ රටේ ජනතාව මංගුලා කරා මේ මොකක්ද පැණියක් නිර්මාණය වෙලා තිබෙනවා කිය. දේශීය වෛද්‍යවරුනුත් ඒ පැණියට විරුද්ධයි. ඇයි? කිසිම පරීක්ෂණයක් කරලා නැහැ. මොකද්ද සිද්ධ වුනේ? එන්නත ගෙනෙන්නට සල්ලි නැති නිසා පැණිය අලෙවි කරා කොවිඩ් ප්‍රශ්නෙට විසඳුම හැටියට. මේ අදටත් මේ රජයේ ගෙනෙන්නට කටයුතු කරු යම් කණ්ඩායම් රටේ ජනතාව මංගුලා කරනවා. එන්නත නෙවෙයි වියත් පැණිය තමයි හොඳ කියලා.
ඒක බොන රෝගීන් හොඳ වෙනවා නම් මං හිතන්නේ පිළිබඳව ගැටලුවක් තියාගන්න ඕනේ. ඒකේ රසායනික ද්‍රව්‍ය නැහැ. මේ පිළිබඳව සමහරක් අයට පොඩි ඉරිසියාවක් වගේ එකක් තියෙන්නත් පුළුවන්. ඊගාවට අපි මේ රටේ තියෙන බෙහෙත් මාෆියා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. කවදාක්වත් දේශීය බෙහෙතක් ඉදිරියට යන්න මේ තියෙන ඖෂධ මාෆියාව ඉඩ දෙන්නේ නැහැ. දැන් මේ ඇමති රමේෂ් පතිරණ මහත්තයා කියනවා කෑගල්ලේ පැණියට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැති. එතකොට අගමැතිවරයා කියනවා COVID-19ට එන්නත ලබා දීම හැර වෙන කිසිම පියවරක් නැත. දර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිවරියත් කියනවා එක පැණි බොන්න එපා අනාරක්ෂිතයි කියලා. ගෝල බාලයෝ කියනවා පැණිය හොඳයි කියලා. අපි කරන්නට ඕන ඉතා ඉක්මනින් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්නලා මේ රටේ ජනතාවට එන්නත ලබා දෙන එකයි. ඉතින් පැණියක් තියෙනවා නම් හොඳයි. පැණියෙන් ලෙඩේ සනීප වෙනවා නම් හොඳයි. නමුත් එවැනි පැණියක් හෝ වෙන තිත්ත බෙහෙතක් හෝ දෙනවා නම් ඒ පිළිබඳව සායනික වශයෙන් පරීක්ෂණ පවත්වලා එයින් සුබදායි ප්‍රතිඵල ඇති වෙනවද කියන එක විද්‍යාත්මකව තීරණය කළ තමයි පැණියක් දෙන්න ඕනි. එංගලන්තයේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් එරටට සංචරණ සීමා පනවා තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රංශය එංගලන්තයට සිය දේශ සීමා විවෘත කිරීමටයි පියවරගෙන ඇත්තේ. පළතුරු තිබහට නියම පිළිතුරු. MD නෙක්ටා. කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය සහ භූමදානය කිරීම සම්බන්ධයෙන් රජයේ ඍජු තීරණයක් නොගැනීම හේතුවෙන් අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවද අපහසුතාවයට පත්වන බව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ප්‍රකාශ කළා. ඒ මහර බන්ධනාගාර සිද්ධියේදී මියගිය රැඳවියන්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී උණුසුම් මුහුණුවරක් ගත් දෙපාර්ශවයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව අදාළ තීන්දුව ලබා දීම මේ මාස 30 වෙනිදා දක්වා කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර නඩුවාරය ක්‍රියාත්මක වූ පසුගිය 18 වැනිදා අධිකරණය නියෝග කළේ සිද්ධියෙන් මියගොස් මෙතෙක් ආදාහනය නොකළ රැඳවියන් 7 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. කෙසේ වෙතත් ඉන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් 9 දෙනාගේ මෘතදේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පමණක් විශේෂඥ මණ්ඩලය මගින් රහස්‍ය වාර්තාවක් ලෙස අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මැනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙර අවස්ථාවේ ලබා දුන් නියෝගය පරිදිම මෙම කොවිඩ් ආසාදිත මෘතදේහයන් නොපමාව ආදාහනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. නමුත් අගතියටපත් පාර්ශවය ඊට විරුද්ධත්වය පළ කළා. ස්වාමීනි, මෙම දේහයන් ආදාහනය කරනවා කියන්නේ අපරාධකරුවන් රකින්නවා කියන එක. අපි ඒකයි මෙයට මුල සිටම විරුද්ධ වුණේ. මේ සියලු මරණ සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලින්. ඉතින් මෙවැනි දේහයන් ආදාහනය නොව බොහොමදානය කළ යුතුයි. ස්වාමීනි, මෙම සියලු මරණකරුවන්ගේ ඥාතීන් මෙම කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනය කිරීමට කිසිදු විරුද්ධත්වයක් පළ කරලා නැහැ. මට දැනගන්න අවශ්‍යයි මෙම නීතිඥයින් කා වෙනුවෙන් මොන පරමාර්ථයක් වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා. මෙම සිදුවීම සිදුව අවස්ථාවේ සිටම අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. දැන් මේ නීතිපති දෙපාර්තමේන්තුව මියගිය අය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවයි අපට හැඟී යන්නේ. අපි පෙනී සිටින්නේ අසරණ මිනිස්සු වෙනුවෙන්. වෙන රටවල කොවිඩ් ආසාදිත දේහයන් බොහොමදානයට පියවරගෙන තිබෙනවා. අපි ඉල්ලන්නේ මෙම මරණකරුවන්ගේ සාක්ෂි වසන් නොකර වෙඩි තැබුවේ කවුද, කුමන අවිවලින්ද යන්න නිවැරදිව සොයාගෙන යුක්තියට කරන්නයි. මේ සිද්ධියේදී තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන්ගේ ඇඳ ඉහපත් වාර්තා අස්ථානගත වී ඇති බවත් වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් අපි ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මම පෙනී සිටින්නේ ඝාතකයන් ආරක්ෂා කිරීමට නෙවෙයි. අපේ යෝජනාවක් අනුව තමයි විශේෂඥ මණ්ඩලයක් පත් කර නැවත මෙම දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන්නේ. මම ඉතාමත් කනගාටු වෙනවා මෙම නීතිඥවරුන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාපය ගැන. රජයේ නීතිඥවරිය පෙර නඩුවාරයේදී කිව්වා අපි NGO කාර්යෝ කියලා. ඇතැම් මාධ්‍ය ආයතනවල වෛරී සහගත ආකාරයෙන් එය විකාශය කළා. රජයේ අධිනීතිඥවරිය කළ ප්‍රකාශය ගැන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කරුණා කරලා අපිත් එක්ක ගැටෙන්න එන්න එපා. අපි සියලු දේ කරන්නේ යුක්ති සහගතව සහ නීතිමය රාමුවේ සිටයි. අපි කිව්වේ කොවිඩ් ආසාදිත දේහයන් පමණක් ආදාහනය කරන්න කියලා පමණයි. අපට අපරාධකරුවන් වසන් කරන්න අවශ්‍ය නැහැ. පාටු දේශපාලන රාමුවල සිට මෙම ප්‍රශ්නය දකින්න එපා. මෙතන පැටලිලි කරන්න එපා. මම කිසිම වැරද්දක් කරලා නැහැ. මම හරි දේ කරන්නයි ආවේ. අගතියටපත් පාර්ශ්වයට සාධාරණයක් කරන්නයි ආවේ. මේ අතර මුස්ලිම් දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් වන ලිපියක් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මැනවිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා.
නමුත් එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමත් සමග නිශාරා ජයරත්න මෙනවිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මතය ඇතුළත් වෙනත් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා. අදාළ ලිපිය ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බව පැවසූ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම ලිපිය පෙර ලිපිය නිවැරදි කිරීමක් බවයි. ඒ අනුව 2020 4.11 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව කොවිඩ් ආසාදිත වූ මෘත ශරීර අනිවාර්යෙන් ආදාහනය කිරීම තවමත් බලාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා තිබෙනවා. ස්වාමීනි, මෙසේ ප්‍රතිවිරුද්ධ ආකාරයට ලිපි අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුවේ නිලධාරීන් බවට පත්වෙනවා. කිසි ඍජු ස්ථාවරයක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැල යන අතට මැස්ස ගහනවා. මුස්ලිම් දේහයන් ආදාහනය කිරීම ගැන තීරණය එනතෙක් ශීතකරණ බල තබා ගැනීමට ඉඩ දී තිබියදී යම් අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ මෙම දේහයන් ආදාහනය කරන සිල්ලන්නේ කුමන පදනමකින්ද? එමෙන්ම ඥාතීන් ආදාහනයට කැමැත දී ඇත්තේ විධිමත් දැනීමකින් තොරව ස්වාමීනි. මියගිය අයට වෙඩිවැදීමක් වෙලා තියෙනවා කියලා අපි තමයි මුලින්ම සැලකලේ. එහෙම නීතිපති දෙපාර්තමේන්තුවට ඇයි චෝදනා කරන්නේ? පත් කරනු ලැබූ විශේෂඥ මණ්ඩලය පශ්චාත් මරණ පරීක්ෂණ විද්‍යාත්මක ක්‍රමවේදයන් වලට පාත්වා මෘත දේහයන් වල ශරීර කොටස් සාම්පල ලෙසත් අරගෙන තියෙන්නේ. පෙර නඩු අවස්ථාවේදී මම එය පැහැදිලිවම කිව්වා. එම නිසා මෙම මෘත දේහයන් නැවත ගොඩ ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ මූනිස්සම් සාම්පල පවා රාජ්‍ය රස පරීක්ෂකට යවලා තියෙන්නේ. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු වුණා. හිතේ එකක් තියාගෙන තව එකක් අකුරු බවට පත් කරන්න බැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගොඩ එන්න බැරි වලක් කපාගෙන තියෙන්නේ. මේ වගේ දේවල් වලින් අධිකරණයත් නීතිපති දෙපාර්තමේන්තුවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන්න දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි. මේ වගේ දේවල් තුලින් සිස්ටම් එකම අපහසුතාවයට පත් වෙනවා. මුස්ලිම් දේහයන් ආදාහනය සම්බන්ධයෙන් තවමත් නිසි තීරණයක් ලැබිලත් නැහැ. මට එතකොට අගතියටපත් පාර්ශවවල භූමදානය සඳහා කරන ඉල්ලීම ඍජුව ඉවත දාලා ආදාහනය කරන්න නියෝග කරන්න බෑ. උද්ගත වූ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයට ලිඛිත දේශන ලබා දීමට අවස්ථාව ලබා දෙනවා. එතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි. ඒ අනුව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ලට මෙම නඩුවට පෙනී සිටීමට හැකියාව තිබේද යන්න සහ කොවිඩ් ආසාදිත මෘතදේහයන් 4 ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන තීන්දුව ලබන 30 වෙනිදා දක්වා කල් තැබීමට වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා. මෙතන මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. මෙතන තිබෙන්නේ කොවිඩ් නම් කවුරුත් කොවිඩ්. ඒවා ආදානය කරනවා නම් මුස්ලිම් ජනතාවගේ විතරක් නෙමෙයි සියලුම දෙනාට එකම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවාද කියන එකයි ප්‍රශ්නේ. මලසිරු ආදානය කළා දැම්මට පස්සේ අපිට කිසිම සාක්ෂියක් ඉදිරි වෙන්නේ නැහැ. අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක නෙමෙයි. අපි ඉදිරිපත් වෙන්නේ යුක්තිය වෙනුවෙන්. ඒ දයින් පස්සේ නෑ මම බන්ධනාගාරයට දවසක් යනවා. ටෙලිෆෝන් කරනවා. එයාලා කියන්නේ තුවාල වෙලාද කියලා දන්නේ නෑ තාම කියලා. ඉන්න තැනම මට හරියට කියන්නේ මම මේ මිනි බලන්න ගියා එතන නැහැ දරුවා පිළිතුරක් දෙන්නේ ළමයාට මොනවද උනේ කියලා. ඔයාලා බලන්න කියලා එච්චරයි. නොවැම්බර් 25 වෙනිදා මගේ මහත්තයාට මං ශරීරය තිබ්බා. මගේ මහත්තයා එළියට දුන්නේ නැහැ. මගේ මහත්තයා බන්ධනාගාරය තුල වෙඩි 4ක් වැදිලා මිය ගියා කියලා ඊයේ මට IDH රෝලෙන් කිව්වා. මම නොදැනුවත් මං ඒ කොලේට අස්සම් කරේ මට මගේ මහත්තයව මගේ දරු දෙන්නට පෙන්වන්න ඕනේ. සාධාරණයක් ඉටු කරන්න මගේ මහත්තයා මැරෙන්න හිටියේ නෑ. මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ බන්ධනාගාර තුල කැරලි ඇතිවීම වැළැක්වීම සඳහා නව බුද්ධි ඒකකයක් පිහිටුවන බවයි. බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කිරීමට ඒ වගේම තමයි බන්ධනාගාරයේ ඇතිවන කැරලි මර්ධනය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධිතව තමයි මේක අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මෙහිදී කඩිනම් පියවරක් විදියට අධිකරු ජනාධිපතිතුමා යුද හමුදාවෙන් වසර 12න් ඉවත් වුණු කණ්ඩායමක් කඩිනමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් විදියට බඳවගෙන මොකද ඒගොල්ලන්ට පුහුණුව ලබා දීලා තියෙනවා. ඒක නිසා කෙටි පුහුණුවකින් අපිට මේගොල්ලෝ කාර්ය යොදවන්න පුළුවන්. අද වෙනකොට අපි සිරකරුවන් 8300කට කිට්ටු වෙන ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම සිව් අවුරුදු සමාලෝචනය අපි අවුරුදු 20කට විතර දීලා නැහැ. සිව් අවුරුදු සමාලෝචනය කියන්නේ මරණ දඬුවම දීලා තියෙන සිරකරුවෙක්ට ජීවිතාන්තය දක්වා ඒක අපි අඩු කරනවා. ජීවිතාන්තය දක්වා සිරකරුවන්ට අවුරුදු 20කට අඩු කරනවා. ඒ ශ්‍රේවීමේ පදනමක් යට ඒගොල්ලන්ගේ යහපත් කල් ක්‍රියාව අනුව මෙතුමන්ලාගේ වාර්තාවක් අනුව අපිට ඒ සිරකරුවනුත් නිදහස් කරන්න හැකියාව තිබෙනවා. පසුගිය යහපාලන රජයෙන් දේශපාලන පරිගැනීමද යම් ආකාරයෙන් යම් පුද්ගලයන් සිරගත වූ බවට යම් කිසි මතවාද තියෙනවා. පරීක්ෂණය ඉවර වුණායින් පස්සේ ඒගොල්ලන්ව නිදහස් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපි නිදහස් කරනවා. යම් කිසි රටේ ආందోලනයක් තියෙනවා. සානි අබේසකර මහතා විසින් යම් අත්තුනමතිකව පිරිසක් සිරගත කරලා ඉන්නවා.
උන්ට යම් කිසි ආකාරයක අසාධාරණයක් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. මේ අනිවාර්යෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒක නිවැරදි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. යහපාලන රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. නීතිය අවනීතිය කරමින් කටයුතු කරපු යහපාලන ආණ්ඩුවේ හිටපු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ප්‍රධානීන් ඒ දේශපාලකයන් ඇතුළු කණ්ඩායම විසින් සිද්ධ කරපු අගතීන් අමුමුවේ මේ සමාජයට නිරාවරණය වුණා හඬපට සහ වෙනත් ක්‍රියාමාර්ග වලින් එවැනි තත්වයකදී ඍජුව තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට බාධාවක් ඇති කියලා අපි හිතන්නේ නැහැ. අසාධාරණ විදිහට යම් යම් නිලධාරීන් උපයෝගී කරගෙන වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරලා ඒ තොරතුරු මත ගත්තු යම් යම් තීරණ තියෙනවා කියලා සමාජයේ තියෙනවා කතිකාවක්. ඒක ඔප්පු වෙනවා රංජන් රාමනායක වගේ අය අධිකරණයේ ඉන්න අධිකරණයේ බාරව කටයුතු කරපු ඒ ශේෂ්ත්‍රී නීතිඥවරුන්ට විනිශ්චයකාරවරුන්ට ඒ කරපු බලපෑම. ඒ නිසා තමයි දුමින්ද සිල්වා නඩු තීන්දුව, ප්‍රේමලාල් ජයසේකර නඩු තීන්දුව, ඒ වගේ නඩු තීන්දුව ගැන අද මතවාදයක් ඇවිල්ලා තියෙනවා. පරිගැනීම් විදිහට ඒ වෙලාවේ කටයුතු කරපු දේවල් වෙනුවෙන් නැවත අධිකරණ පද්ධතිය තුල සහ ඒ නීතිමය පද්ධතිය තුල සාධාරණයක් ඉටු විය යුතුයි. ශානි අබේසේකර බන්ධනාගාරයේ ඉන්නේ බොරු සාක්ෂි ඒකරාශී කිරීමේ වරදට. රන්ජන් රාමනායක කරලා තියෙන වැරදි අනුව යම් යම් ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනී. ඉතින් ඊටාම පැහැදිලි මේ සැලසුම් කරලා පරිගන්න ගිය අවස්ථා අද අතේමපත් වෙලා නැවත ඒ අයට ඒ ආකාරයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් කෙරුවේ දේශපාලන පරිගැනීම. CID අවශ්‍ය කරන ඩිරෙක්ටර් කෙනෙක් පත් කරුවා. ඒ හරහා රංජන් රාමනායකල විතරක් නෙමෙයි තවත් හුඟක් අය දාලා දුරකථන පණිවිඩ දීලා අපි දැක්ක විනිසුරුවන්ට කතා කරලා නොයෙක් අය හිරේට දාපු හැටි. දුමින්ද සිල්වා හිරේට දැම්මා. මේ හැම දෙයක්ම දේශපාලන පරිගැනීම. ඒ කෙරුවේ සම්පූර්ණ බලයේ ඉන්න. ඔවුන්ට විරුද්ධව ඉන්න දක්ෂ රාජ්‍ය නිලධාරීන් දක්ෂ දේශපාලකයන් හිරේ දාපු කෙරුවේ. දුමින්ද සිල්වා මහත්මයාට තමයි ඉස්සල්ලාම වෙඩි පහර වැදිලා බිමට ඇදගෙන වැටෙන්නේ. ඉන් පසුව තමයි අනිත් සිදුවීම් සිදුවෙන්නේ. වෙඩි පහර වැදිලා වැටුණු මිනිස්සයා මේකට වග කිය යුතු නැහැ. එහෙනම් මේ මිනිස්සයාට සාධාරණ ඉෂ්ට විය යුතුයිනේ. ගරු ජනාධිපතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි හොඳට සොයා බලන්න මෙතෙක් කල් ඇති මේ සිදුවීමට මොහුට නිදහස ලබා දෙන්න කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කරපු මිනිස්සේ. ඒ හින්දා තමයි අපි හැමදාමත් මේම කතා කරන්නේ. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. හෙට දිනේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පවතින අධික වර්ෂාවත් සමග උතුරු මැද පළාතේ ප්‍රදේශ රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ගතවපෑ 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ මඩකලපුව වාකනේරිය ප්‍රදේශයෙන් ඒ මිලිමීටර් 148.1 ලෙසින්. අධික වර්ෂාවෙන් උතුරු මැද පළාතට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් මෙවර විට වාන්දමමින් පවතින අතර තවත් වැව් හා ජලාශ බොහොමයක් පවතින්නේ පිටාර මට්ටමේ. අනුරාධපුර දිස්ත්‍රික්කයටද අධික වර්ෂාවෙන් බලපෑම් එල්ලවී ඇත්තේ මේ ආකාරයෙන්. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේත් ස්ථාන රැසක් ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද රාත්‍රියේ සහ හෙට දිනේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බවයි. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් අපි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා දිවයිනේ උතුරු මැද ඌව සබරගමුව නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවලත් අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධ ජීවිත තර්ජන එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණය සඳහා දායක වූ පිරිස් වෙත සම්මාන ප්‍රධානෝත්සවයකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
අපි බොරු නෙමෙයිනේ අපි කියන්නේ ඇත්ත. COVID-19 රෝගියෙකුගේ ශ්වසන පද්ධතියේ පවතින ගැටලු නිසා රෝග තත්ත්වය තීව්‍ර වෙලා මරණය කරා යන්න පුළුවන් කියන එක හරියට සමාජගත කරොත් COVID-19ත් එක්ක ටොබැකෝත් අයින් කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපි බිම්මට්ටමේ ඉන්න නිලධාරි විදිහට අපේ මතය. පන්සිල් පද දීලා පටන් ගන්න රටේ පස්වෙනි පන්සිල් පදේ ඉතා යහමින් කැඩෙන විදිහට මේ කටයුත්ත සිද්ධ වෙන අපේම පාර්ලිමේන්තුව සහ මේ කැබිනට් මණ්ඩලයන් හරහා. මේ පසුගිය මාස 3 විතර තිස්සේ ලයිසන් දීලා තියෙනවා කියලා 80ක් විතර. වැරදි නම් කියන්නේ. වැඩිම මිනිස්සු මරණ විස මොකක්ද කියලා ඇහුවොත් එහෙම දුම්වැටිය. දුම්වැටි මැදසාර ලෝකෙන් සම්පූර්ණයෙන් තහනම් කරපු රටවල් 14ක් ලෝකේ තියෙනවා. ඒක තහනම් කරන්න බෑ කියලා කියන මිත්‍යා මතේ අපිට පිටු දකින්න වෙනවා. ඒ සමාගම් සඳහා ඇයි අපිට බැරි යමක් කරන්න? ටොබැකෝ කන්ට්‍රෝල් වලට වැඩ කරන PHIලට රියානතුරු සිද්ධ කිරීම, මරණීය තර්ජන එල්ල කිරීම, දරුවන් සහ බිරින්දාවරු බියවැද්දීම පාතාල මට්ටමින් තමයි නිලධාරියෙක් මේ කටයුත්තට එරෙහිව කටයුතු කරන්නේ. ඩඩ්ලි සේනානායක මහත්මයා මේ රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙක්. පින්තූරෙන්නේ පයිප්පයක් කටේ ගහගෙන. බණ්ඩාරනායක මහත්මයා එතුමාගේ කටේත් පයිප්පයක් තියලා තමයි පින්තූරේ දාලා තියෙන්නේ. ඉතිරිවීර සාරච්චන්ද්‍ර මහත්මයාගේ එක තැනක සිගරට් එකක් දැල්වගෙන ඉන්න. දාර්ශනිකයෙක් වීම සඳහා වැටියක් අවශ්‍යයි කියන එක නොකියා කියන. ඉන්ධන විප්ලවයක් ඉතා ඉක්මනින් කළ යුතු රටක්. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහරතින්ම පමණයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව නවගම ප්‍රාදේශීය රෝහල වෙත ආරක්ෂිත ඇඳුම් හා මුව ආවරණ ලබා දීම අද සිදු කෙරුණා. නිකවරටිය ගලකිතර කපුර යන ගම්මානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගය පිළිසකර නොකිරීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයෙකුගේ දේහයන් ගම්මානයට රැගෙන යන අවස්ථාවේ ඔවුන් මුහුණ පැවේ මෙවන් තත්වයකටයි. අලුත උපන් දරුවන් මුදලට අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් සැකකරු මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීරප දෙකක් මත මුදා හැරත වෙනවා. හෙටින් උදාවන නත්තල සැමරීමට කොළඹ නගරයේ සූදානමයි මේ. දඹුල්ල ගලේවල ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මාන රැසකට දිවා රාත්‍රී දෙකෙහිම වනාලින් ගම්මැද වගා විනාශ කිරීම නිසා ගොවීන් දැඩි අසිරිතාවකට පත්ව සිටිනවා. ත්‍රිකුණාමලය මඩුවන්කුලම් ප්‍රදේශයේ පුහුණුවීමක නිරතව සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට මද්දකට හසුව තුවාල ලබා සිටි මුවදෙනක හමු වී ඇති අතර එම මුවදෙන පරිවිදූපත වනජීවී කාර්යාලයට බහර දීමෙන් අනතුරුව ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට යොමු කරනද මිය ගොස් තිබෙනවා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තෙරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.